සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලුම දෙනාට අපගේ ලෞකික ජීවිතය නිවැරදි අරමුණක් තුළ ගොඩනගා ගනිමින් අධ්‍යාත්මිකවත් ජීවිතය වඩවඩාත් සාර්ථක කර ගනිමින් උතුම් වූ නිර්වාණය අරමුණු කරගෙන ජීවිතය ගොඩනගා ගන්නේ කෙසේද? ඒ සඳහා අවශ්‍ය කරන ධර්මානුකූල මඟ පෙන්වීම ලබා ගන්නට අද දවසේදීත් අප ඔබට ආරාධනා කරනවා. නිවන් මඟ ධර්මානුශාසනාව අද දවසේදීත් පැවැත්වීම සඳහා වැඩම අවදාළ අපගේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ පළමු කොට පාද නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද දින නිවන් මඟ ධර්මානුශාසනාව සඳහා කල්යාණ මිත්‍ර දායකත්වයේ වශයෙන් සඳහන් කර තිබෙන්නේ වාරියපොළ පුත්තලම්පාර පදිංචි NKB අනිල් ජයසිංහ සහ පවුලේ සැම විසින් යනුවෙන් සඳහන් කර තිබෙනවා. එසේනම් ඒ සුපින්වත් සියලු දෙනා සමගින් නිවන් මඟ ධර්මානුශාසනාව ශ්‍රවණයට අප ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. එසේනම් අපගේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේටයි මේ নমස්කාර පූර්වක ආරාධනය නිවන් මඟ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා අප ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ. ධර්මශ්‍රේණිට ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලය සමාදන් වෙන්නට নমස්කාරය කියන තුන් වතාවක්. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං. ආම බන්තේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝධපනං ඊතං බුද්ධාන ශාසනං. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය අර්ථ දක්වා ගන්නට ඕනෑ. ඒ වගේම අපේ ජීවිතය හැඩගස්සවා ගන්නට ඕනෑ, තේරුම් ගන්න ඕනෑ, අවබෝධ කරගන්න ඕනෑ. ඒ ධර්මතාවලට අනුව අපේ ජීවිතය නැගිලා එන විදිහට, තේරුම් යන විදිහට අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. ඒකට තමයි අපි මේ සියලු දේ කරන්නේ. ලෝකයේ ඇත්ත తත්වය මොකක්ද? ඒ ඇත්ත తත්වයට අදාළ වෙන විදිහට ඇත්ත తත්වය නැగిලා එන විදිහට අපේ මනසෙන් අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. ඒ සඳහා තමයි වෙහෙසෙන්නේ කියන එක තමයි මේ කියන්නේ. ඒ සඳහා තමයි අපි හැමදේම කරන්නේ. ඉතින් ඒකට ඕන ප්‍රබලම හැඟීමක් උපදවා ගන්නට අපි උත්සාහ කරන මේ වෙලාවේදී දැන් අපි සූදානම් වෙන්නේ ඒ සඳහා අවශ්‍ය කරන මූලධර්මයක් පිළිබඳව යම් දැනුමක් අද ඇති කරගන්න. මොකක්ද මේ භාවනාව කියන්නේ? භාවනාවෙන් මොකක්ද වෙන්නේ? මොකක්ද සමත භාවනාවකින් වෙන්නේ? මොකක්ද විදර්ශනා භාවනාවකින් වෙන්නේ? මොකක්ද බුදුරජාණන් වහන්සේ සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං කියලා දේශනා කරපු කාරණාව අපේ තුලින් චුට්ටක් අත්දැක ගන්න තමයි සූදානම් කරගන්න හදන්නේ. මේ චිත්ත පරම්පරාව හේතු කොටගෙන. චිත්ත පරම්පරාව කියන එක දැන් කවුරුත් දන්නවා හොඳට. මේන් අර්ථ දක්වා ගන්න ඕන ජීවිතේ මේක දැනෙන්න ඕනේ. ඇවිදින අය දකින්නකොට, කතා කරන අය දකින්නකොට, නොයෙකුත් ක්‍රියාකාරකම් කරන අය දකින්නකොට එයාට ආවේනික චිත්ත පරම්පරාවක් හේතු කොටගෙන තමයි චිත්ත පරම්පරාවක් හේතු කරගෙන තමයි එයාගේ ඒ වැඩ කටයුතු ටික කෙරෙන්නේ කියන හැඟීම දැන් හැදෙන්න ඕන. ඒක හැදෙන්නේ Taman ගැන හොඳින් ඒ පිළිබඳව සිහියෙන්ම මේ බලන්නකෝ, මේ එන විදිහ මේවා කියලා බලන්න. මහා චත්තාරිසික සූත්‍රයේ සඳහන් වෙනවා යමෙක් තුල මිත්‍යා දෘෂ්ටිය කියන එක අර්ථ දැක්වීමේදී, සම්මා දිට්ඨිය කියන එක අර්ථ දැක්වීමේදී යමෙක් නෙක්ඛම්ම නැත්නම් අපි හිතමුකෝ යහපත් සංකල්පනා, සම්මා සංකප්පය වශයෙන් දනීද, මිත්‍යා සංකප්පය වශයෙන් දනීද, එපමණකින් ඒ තැනැත්තා සම්මා දිට්ඨික වේ. ඒ දැනීමෙන් විතරක්. ඊට පස්සේ තියෙනවා ඒකෙම තියෙනවා ඊට අදාළ සම්මා සතිය මොකක්ද කියලා. මිත්‍යා දෘෂ්ටිය අයින් කිරීම සඳහා ඇතිවන්නා වූ සිහියක් තිබේද? ඒක සම්මා සතියයි. වීරියක් තියද? ඒක සම්මා වායාමයයි. ඒතර මේ දැනගත්ත කෙනා. එහෙනම් දැනගත්තා කියලා මිත්‍යා දෘෂ්ටිය විදිහට දැනගත්තා කියලා මිත්‍යා දෘෂ්ටිය නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ සම්මා සංකප්පය විදිහට දැනගත්තා කියලා ඒ සම්මා සංකප්පය නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මිත්‍යා සංකප්පය විදිහට දැනගත්තා කියලා ඒ මිත්‍යා සංකප්පය නැති වෙන්නේ නැහැ. සම්මා සංකප්පය විදිහට දැනගත්තා කියලා ඒ සම්මා සංකප්පය ඇති වෙන්නේ නැහැ. මේකයි කියලා දන්නවා කලින්ම. අන්නේ දැන ගැනීම තමයි යහපත් දෘෂ්ටිය කියලා කියන්නේ. හරිද? එහෙනම් අපිට තියෙනවා මේක ඇති වෙන විදිහේ වැඩපිළිවෙල ගැන චුට්ටක් තීරණයක් ගන්න. ඒක තමයි කියන්නේ කුසලය වර්ධනය කරන්න ඕනේ කියලා. දැන් අපි චිත්ත පරම්පරාව පිළිබඳව දන්නවා. හැමෝම මේ පසුපසින් එල්ලගෙන යන දිග වලිගයක් එක තමයි ජීවත් වෙන්නේ. ඇත්තට ඒක අපිට පේනවා වගේ නිකන් එහෙම සංකල්පයක් මොකක් හරි හදාගන්න. මේ නොපෙනෙන ශරීරය මේ පෙනෙන ශරීරයත් එක්ක නොපෙනෙන සිතුවිලි මාලාවක් දිගට ඇදීගෙන යනවා. හැබැයි එහෙම එකක් තියෙනවා නෙවෙයි, මම මේ උදාහරණයක් විතරයි කියන්නේ. තියෙනවා කියලා ගත්තොත් ඒක ආත්ම වශයෙන්ම එනවා. එහෙනම් ඒ නොපෙනෙන සිතුවිලි මාලාව, අතීත සිතුවිලි පරම්පරාව හේතු වෙලා එකතු වෙලා උපනීසෝස පරික්ඛාරෝ ප්‍රධානම ක්‍රමවේද දෙක තව බොහෝ දේවල් තියෙනවා. නොයෙකුත් හේතු ප්‍රත්‍ය ආදිය ගැන නොයෙකුත් මූලධර්ම තියෙනවා. මේ දෙක අපි භාවිතා කරමු සරලව අපිට අපේ ජීවිතය තේරුම් ගැනීම සඳහා. එතකොට මේ හේතු වෙලා එකතු වෙලා අර
පරණ සිතුවිලි හේතු වෙලා එකතු වෙලා ඇති වෙලා නැති වෙලා ගියේවා හේතු වෙලා වර්තමානය නිර්මාණය වෙනවා කියන මූලධර්මය හේතු වෙනවා එකතු වෙනවා හේතු වෙනවා එකතු වෙනවා කියන අදහසින් යුක්තව අපි මේ පිළිබඳව පුංචි විග්‍රහයක් ඇති කරගමු. මොකක්ද මේ සමත භාවනාව, මොකක්ද විදර්ශනා භාවනාව කියලා. මේකෙදි ඔය අපූර්ව හේතුවක් තව අපිට හම්බෙනවා මේ සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ මොකක්ද කියලා බලනකොටත්. මොකද මොනවා හරි හේතු වෙලා අතීතයේදී ඇති වෙලා තියෙනවා නම් සිතුවිල්ලක්, ඒ සිතුවිල්ල ඇතිවෙන්න හේතු වෙච්ච හේතුව නැති වෙච්ච ගමන් ආය අරකට එන්න බෑ අන්නරේ. යම් කිසි පිරිසක් බලයට පත් වෙලා තියෙනවා යම් කිසි වෙලාවක ඡන්දයකින්. ඉතින් ඒ පුද්ගලයා දැන් බලවන්ත පුද්ගලයා දැන් බලවන්ත විදිහට ඉන්නවා. හැබැයි එකපාරටම ඊළඟ ඡන්දයේදී එයා පෙරදිලා යනවා. දැන් අරයට අර බලවන්ත වැඩේ කරන්න බෑ. ඒ වගේ අර බලවන්ත තියෙන සමහර සිතුවිලි අවිද්‍යාවෙන් හින්දා ඇවිල්ලා තියෙනවා. අවිද්‍යාවෙන් හින්දා අතීතේ ප්‍රබල වෙච්ච සිතුවිලි වර්ගයක් තියෙනවා. හැබැයි විද්‍යාව පහළ වෙච්ච ගමන් ආය නෙවෙයි ඒ සිතුවිල්ලට එන්න බෑ. මොනවද මම මේ කියන්නේ කියලා අපි තෝරා බේරා ගමු හොඳට. දැන් අපි බලමු අපි හිතමුකෝ මරණය පිළිබඳව සිහිය කියලා. මරණය ගැන එක ඒවා මෙනෙහි කරනකොට එක එක විදිහට අපි සඳහන් කරලා තියෙන ඒවා මතක් කරලා තියෙනවනේ. එතකොට ඒ වගේ මෙනෙහි කිරීම ටික කරනකොට ජීවිතය අනියතයි මරණය නියතයි කියලා හැඟීමක් එනවා. එතකොට ජීවිතය අනියතයි මරණය නියතයි කියලා හැඟීමක් ආපුවාම ඒ හැඟීම හේතු වෙලා තවත් අර මෙනෙහි කිරීම ටිකම කරනකොට ආයසරයක් ජීවිතය අනියතයි මරණය නියතයි කියන හැඟීමක් එනවා. මේ දෙකම එකතු වෙලා වෙනදට වැඩිය බලවන්තව මේ ජීවිතය අනියතයි මරණය නියතයි කියන හැඟීම හැදෙනවා. දැන් තුනම හේතු වෙලා ඊටත් වැඩිය බලවන්තව මේ හැඟීම හැදෙනවා. මේ විදිහට අපි තවදුරටත් මෙනෙහි කිරීම කරන්න ඉපදුන හැඟීමත් ඒවටම එකතු වෙලා මේක හැදෙන වාරගාන මේ හැඟීම අපේ හිත තුළින් උපදින්නා වූ වාරගාන වැඩි වෙනවා. ජීවිතය අනියතයි මරණය නියතයි කියලා කියන හැඟීම කුසලයක්ද අකුසලයක්ද? ලෝභය ඇති වෙන එකක්ද? ජීවිතය අනියතයි මරණය නියතයි කියවම නෑ. දේශය ඇති වෙන එකක්ද? නෑ. ඒක මෝහයට තුඩු දෙන මෝහ මූලික හැඟීමක්ද? නෑ. එහෙනම් ඒක කුසලයක්. අන්නේ කුසලයක් නම් බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රයේ සඳහන් කරනවා සමාදන් වෙන්න එක කියලා. ඒක නැවත නැවත මෙනෙහි කරනවා. අන්න එතකොට මේ කුසලයේ ප්‍රබලත්වය අපිට තේරෙනවා. කුසලයේ ප්‍රබලත්වය වර්ධනය වෙනවා. ඒ වගේම ඕකට සමාන්තරව ඔන්න මට මොකක් හරි කෙනෙක්ගේ අපිතුමකෝ හොඳ හිතවත්කමක් හරි විශ්වාස තියන්න පුළුවන් ආකාරයට පුදුමාකාර බැඳීමකින් යුක්තව ලොකු ගැඹුරු අදහසකින් යුක්තව ලොකු සටහනක් ඇති වුණා කියලා යම්කිසි කෙනෙක් පිළිබඳව දැන් ටික දවසක් ආශ්‍රයත් කරා කියන කතා හරිම මේ කියන්නේ කියන දේම කරන ගතියක් පේන්න තියෙනවා. ඒ වගේම වළංගුතාවයක් තියෙනවා. නිකන් ටික දවසක් යනකොට තණ්හාවක් එහෙම ඉපදිලා මොකද වෙන්නේ? මෙයා නම් වෙනස් වෙන කෙනෙක් නෙවෙයි කියලා හොඳ අදහසක් ඇති වෙනවා. වෙනස් වෙන කෙනෙක් නෙවෙයි කියලා හොඳ අදහසක් ඇති වෙනවා. අන්න ඒ ඇතිවන්නා වූ අදහස. හරිද? අන්න එහෙම ඇතිවන්නා වූ අදහස අපි බලන්ඩ දැන් අර ජීවිතය අනියතයි මරණය නියතයි කියන එකට වඩා විරුද්ධයි. මේක නියතයි වගේ දැනෙන්න පටන් ගන්නවා නෑන මේක වෙනස් වෙන්න මේක වෙනස දැන් ඔය අකුසලයේ ගතිය හින්දා මොකද වෙන්නේ? ඒ අකුසලය මේ ඇති කරන යම්කිසි කෘත්‍යයක් තියෙනවනේ ඒකින්ද මොකද වෙන්නේ? ඇත්ත වැහෙනවා. අන්න අර කලින් තිබ්බ ජීවිතය නියතයි මරණය නියතයි කියන එක මේ අකුසලයේ එනවත් එක්ක වැහිලා යනවා. අපි දැන් වැහෙනවා කියන එක හොඳට දන්නවා. එහෙනම් අපේ චිත්ත පරම්පරාවේ දැන් මේ නිත්‍ය හැඟීමකුත් ඇති වෙගෙන ඇවිල්ලා. දැන් අරක බලහත්කාරයෙන් මෙනෙහි කරන්නට ඕනේ. සසර පුරුද්ද නිසා මරණ සතිය ඇති වෙන විදිහට අපි නැවත නැවත මෙනෙහි කළ යුතුව තියෙනවා. හරිද? නැවත නැවත මෙනෙහි කළ යුතුව තියෙනවා. මේ අකුසලයට අදාළ දේ මේ හොය මෙනෙහි කරන්න ඕනේ. සතුටක් ඇති වුණාද පංචකාම ගුණයන් කෙරෙහි
ඒ සතුට නැවත නැවත ඇති වුණාද ඊට පස්සේ ඉතින් මතක් වෙන එක සිද්ධ වෙනවා. එහෙනම් මේක මොකද වෙන්නේ? මේක විස බීජය වගේ එක ප්‍රතිරෝධය වගේ එක ඉක්මනට වැවෙනවා. හරි ඉක්මනට වැවෙනවා කිව්වේ මොකක්ද? වර්ධනය වෙනවා. අන්න අකුසලයේ වර්ධනය වෙනවා. අන්න එහෙම අකුසලයේ වර්ධනය වෙනකොට මොකද වෙන්නේ? හැම වෙලේම අර කුසලය අර කලින් වර්ධනය කරපු කුසල වේගයට වඩා අකුසල වේගය වැඩි වෙනකොට හැම වෙලේම ක්‍රියාත්මක භාවයට එන්නේ. ඔය කිව්වට ඉතින් මේක නම් වෙනස් වෙන්නේ නැහැ කියන ස්ථීර හැඟීමකට නොය කිව්වට අනිත්‍යයි කියනවා තමයි කිව්වට මේ තැනත්තාගේ මේ තියෙන ලෙන්ගතුකම් නම් වෙනස් වෙන්නේ නැහැ. ඒවා නම් ස්ථීරයි. ඒවා ඉතින් සසරත් ස්ථීරයි. අපි මේ සසර ජීවිතෙත් මේ ජීවිතේ සමුගෙනත් සසරත් මේවා එකතු වෙලා එක දිගට යන එකක්. ඒව නම් වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්න දෙන්නෙත් නැහැ. තණ්හාවෙන් වැහෙනවා, දෘෂ්ටියෙන් වැවෙනවා, මාන්නය වැවෙනවා. එතකොට ඒවා හින්දා සත්‍ය වැහිලාම යනවා. ඉතින් මේවා භයානක තත්ත්වයන් එකත් එක්ක මොකද වෙන්නේ? මේ වගේ දේවල් රකින්න ඕනේ කියලා ප්‍රාණඝාත අදත්තාදාන ඒවා කෙරෙන මට්ටමකට හිතපත් වෙනවා. හරිද? කෙරෙන මට්ටමකට හිතපත් වෙනවා. එතකොට අපි තේරුම් ගත යුතුව තියෙනවා මේක තමයි ඇත්ත తত্ত্বය. අන්න බලන්න ඔන්න ඔය අකුසල් වලට ඔය වගේ හැඟීම් වලට ඉඩ නොතබා මොකද කරන්න ඕනේ? අර සිතුවිලි මාලාවන් තව වර්ධනය කරන්න ඕනේ. මොනවාද? ජීවිතය නියතයි මරණය නියතයි කිව්ව එක. දැන් මම මේක දැනගෙන මොකද කරන්නේ? මෙන්න එකක් ආවා. මේක නිත්‍යයි කියලා හිතෙනවා. ඉවරක් නැතුව නිත්‍යයි කියලා හිතෙනවා. ඔහොම දේවල් තමයි වෙන්නේ. එහෙනම් මම කාරණා සහිතව දැනගන්නවා. මොකද මේක නිත්‍යයි කියලා හිතෙන්න ඕන සමහර සාධක හේතු ආවා. ඉතින් ඒව ගැන මම මෙනෙහි කරා. සුබ නිමිත්ත සහ අයෝනිසෝ මනසිකාරය කියන්නේ මේ සිතුවිලි පරම්පරාවට අපි වැරදි සිතුවිලි මාලාවක් එකතු කරා. වැරදි සිතුවිලි මාලාවක් එකතු කරා. ඒක හින්දා මොකද වෙන්නේ? ඒ වාගේ තියෙන බලය වැඩි වුණා. දැන් මගේ හිතට දැනෙන්නේම නිත්‍යයි කියලා. ඕක දැනගත්ත මම මොකද කරන්නේ? මේක හරියන්නේ නැහැ. දැන් මේ අනිත්‍යයි කියලා මං හොඳටම දන්න මේ ලෝකේ මේ දේ නිත්‍යයි කියලා මට හැඟීම උපදිනෝ කියලා මොකද කරන්නේ? අර මරණ සතිය නැවත වඩමින් කියලා නැවත මෙනෙහි කර මගේ මේ චිත්ත පරම්පරාවට හේතු සකස් කරලා දෙනවා. වේගෙන් ඒකෙන්ද. එහෙම හදපු ගමන් ඒක එනවා. හරියට සතුරු හමුදාව බලවත් වෙලා කියලා තේරෙනකොට මිතුරු හමුදාව බලවත් කරනවා. කවුරු හරි කෙනෙක් එතකොට මිතුරු හමුදාව ජය ගන්නවා. ඒ වගේ හරියට නිකන් මට අපි හිතන්නේ කඹයක් අදිනවා කියලා. කඹයක් අදිනවා නම් දෙපැත්තට අර පැත්තෙන් වේගෙන් අදිනවා නම් මම මේ පැත්තට කට්ටිය එකතු කරගන්නවා තව. එහෙම හැඟීමක් අපිට තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට තේරෙන්නේ මේක සිද්ධ වෙන දෙයක්, සිද්ධ කරන දෙයක් නෙවෙයි. එතකොට කෙනෙකුට හිතෙයි ඔන්න හොඳම හිතෙන සැක හිතෙන තැනකටයි උත්තර දෙන්න හදන්නේ. කෙනෙකුට හිතෙයි එතකොට මේ සිතුවිලි එකතු කරන්න එක මගේ වැඩක් නෙවෙයිද? අන්න ඒ එකතු කරනවා කියන එක මම කරන දෙයක් නෙවෙයිද? ඒක මගේ වශයෙන් ගන්න පුළුවන් නේද කියලා. හරිද? දැන් මං ඇයි මෙච්චර මේ කියන්නේ එකතු කරන්න ඔකට කුසලයන් එකතු කරන්න කියලා කියන්නේ? අන්න ඔය පැත්තේ හිතේ කුසලයන් එකතු කරන්න කුසලයන් වර්ධනය කරන්න කියලා මේ කියනකොට ඒ සිතුවිලි ඔතන ඇති කරනවා මේ කරන්න. හරිද? මොකද මේ කරන්නේ? ස්වභාව ධර්මයේ නියමයට අදාළ වෙන විදිහට කටයුතු සකස් කරනවා. ඒක කරන්නේ අර උඩ තියෙන කොටේ පල්ලෙහාට ගේන්න ඕන වුණාම වතුරට දැම්මේ ස්වභාව ධර්මයේ නියමයට අනුව කටයුතු සිද්ධ වෙන්න ඕන කරන පසුබිම හැදුවා. ස්වභාව ධර්මයේ තියෙන නීතියට අනුකූල දේ සිද්ධ වෙනවා කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. හේතු සකස් කරොත් ඒ ඵලය සිද්ධ වෙනවා. ඒක අපි කරන වැඩක් නෙවෙයි එතකොට. කල්යාණ මිත්‍රෝ මේ තරම්ම කෑගසමින් බුදුරජාණන් වහන්සේගේ ඉඳලා සියලු කල්යාණ මිත්‍රයන් මේ තරම් කෑගසමින් ලෝකෙට කියනවා හැම වෙලෙම සබ්බවා පස්සා කරණං කුසලස්ස උපසම්පදා. හරි. ඒ කියන්නේ හැම වෙලේම කුසලයේ වර්ධනය කරන්න අකුසලයේ දුරලන්න අකුසලයෙන් තමයි හිත අපිරිසිදු වෙන්නේ.
කුසලයෙන් තමයි සිත පිරිසිදු වෙන්නේ. අන්න අර චිත්ත පරම්පරාව ගැනයි ඔය කතන්දරේ. ඒක තමයි අපේ මානසිකාරය කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නවා කියලා කියන්නේ හැම වෙලේම ආශ්‍රව අඩු වෙන විදිහට අවශ්‍ය කරන මෙනෙහි කිරීම සිද්ධ වෙන විදිහට අපේ චිත්ත පරම්පරාවේ අවශ්‍ය දේවල් එකතු කරලා මේක මේ පැත්තට හැදිලා එන විදිහට සකස් කරලා. හරි. අන්න ඒක තමයි අපි ඉතාම පැහැදිලිව වර්ධනය කරගත යුතු තත්ත්වය අන්න ඒකයි. ඉතින් අපිට පුළුවන් වෙන්නට ඕනේ කොහොමවත්ම අඩුපාඩුවක් නැතුව අපේ ජීවිතය හදාගන්න වැඩපිළිවෙල කොයි විදිහකින් හරි ඔය විදිහට සිද්ධ කරගන්න අපි හැම වෙලේම බලන්න ඕනේ. හැම නිමේෂයකම බලන්න ඕනේ. හරි. ඒ කියන්නේ මේ චිත්ත පරම්පරාවේ අර විදිහට කුසල් වර්ධනය කරනවා. දැන් ඔය විදිහට අපි එකතු කරනවා කුසලයන් මේ චිත්ත පරම්පරාවට එකතු කරනවා. ඒක හේතු වෙවි ආය හට ගන්නවා. ආය ඒකත් එකතු වෙනවා. ඒකත් එක තව ඊට වැඩිය ප්‍රබලව එකක් හට ගන්නවා. ඊට පස්සේ ඊටත් වැඩිය එකක් හට ගන්නවා. දැන් ඔය මේ ඒක තමයි කුසලයේ හැටි. මේකට මට පොඩි උදාහරණයක් එකතු කරන්න හිතුණා. දැන් අලුතෙන් කොරෝනා ප්‍රභේදයක් සකස් වෙලා තියෙනවා. ඒක විකෘති වෙච්ච ප්‍රභේදයක් කියලා කියන්නේ. හරිද? එතකොට මෙන්න මේ වගේ තමයි මේ අකුසලය කියන එක. අකුසලය කියන එක නැවත මෙනෙහි වෙන්න. එන්ඩ අපිට එන සිතුවිලි විකෘති සිතුවිලි බවටම පත් වෙනවා. හරි. ඒ කියන්නේ සත්‍ය වැහෙන, ඇත්ත වැහෙන සහ වැරදි වැඩ කෙරෙන, වැරදි වචන කියවෙන අන්න එහෙම එකක් බවට පත් වෙනවා. හරි. එහෙම එකක් බවට පත් වෙනෝ හින්දා අපි මොකද කරන්න ඕනේ? ඒක පත් වෙන්නට සිද්ධ වෙන අවස්ථාවන් මගහැරලා මේ කුසලයටම වර්ධනය කරගෙන තියාගන්න ඕනේ අර කුසලයේ යට වෙන විදිහට. ඉතින් දැන් බලන්න මොකක්ද භාවනාව කියන්නේ කියලා දැන් අපිට හොඳට අර්ථ දක්වන්න පුළුවන්. යම් කිසි කුසල හැඟීමක වැඩිම තමයි භාවනාව කියලා කියන්නේ. කුසලයේ වර්ධනය. එහෙනම් තිට්ඨංචරන් නිසින්නෝවා සයානෝවා මේ ඉරියව්වල ඉඳගෙන පර්යංකේ ඉඳගෙන සක්මන කරන ගමන් අනෙකුත් ජීවිතේ වැඩ කරන ගමන් අපි දන්නවනේ සති සම්පජාන්නය ගැන අභික්ඛන්තේ පටික්ඛන්තේ ආලෝකිතෝ විලෝකිතේ සම්විජ්ජිතේ පසාරිතේ මේ විදිහට හැම ඉරියව්වකදීම අදාළ මෙනෙහි කිරීම සිද්ධ කරගනිමින් කරනවා. හරිද? අදාළ මෙනෙහි කිරීම සිද්ධ කරගනිමින් සිද්ධ කරනකොට මොකද වෙන්නේ? හරි? ඒකටම අදාළ සිතුවිලි වර්ධනය වෙලා එන්න පටන් ගන්නවා. ඒකටම අදාළ සිතුවිලි වර්ධනය වෙවි ඒ කුසලයන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒවා ඉක්මනට ක්‍රියාත්මක භාවයට පත් වෙන්න පටන් ගන්නවා. ඔය විදිහට ඒකට අදාළ දේම නැවත මෙනෙහි කරොත් ඔන්න අපි දන්නවා දැන් නිකන් අර වෙන දෙයකට එන්න දෙන්නේ නැතුව වෙන දෙයකට වෙන ඊට කලින් මෙනෙහි වෙලා තිබුණ කුසලයන් හෝ අකුසලයන් හෝ ඒ දේවල් වලට මතුවෙන්න දෙන්නේ නැතුව මේ මෙනෙහි කර ඉන්න නැත්තම් නැවත මේ චිත්ත පරම්පරාවට අපි අතුලට අපි යොමු කරවන නැත්තම් අපි මේ පරම්පරාවට ඇතුල් කරවන මේ සිතුවිලි හේතු වෙලා ඒකට අදාළ හැඟීමම හට ගන්නවා. ආයෙක හට ගන්නවා. මෙහෙම මොකද වෙන්නේ? අපි ඔක මෛත්‍රිය කියලා හිතන්නකෝ. ඒ මෛත්‍රී සිතුවිල්ල. ඒ කියන්නේ කිලුටු නොවිච්ච බාධා නොවන මෛත්‍රියට බාධා නොවන අර සීමා සම්බේධ වෙච්ච මෛත්‍රී සිතුවිල්ල එක දිගට අපේ චිත්ත පරම්පරාවේ වර්ධනය වීම හේතුවෙන් ඒ සිතුවිල්ල හේතු වෙලා තව එකක් ඒක හේතු වෙලා තව එකක් කොහොම වේගවත් වෙලා මොකද වෙන්නේ? අර විතර්කයේ ක්‍රියාත්මක භාවය තමයි නැවත අරමුණට නංවන ගතිය. අන්තිමට මොකද වෙන්නේ? එක දිගට ඒ හැඟීමම මගේ චිත්ත පරම්පරාවෙන් නග්ග දෙන්නේ ඒ හැඟීමමයි. දැන් ඊට පස්සේ මේ වර්තමානයේ ඒ හැඟීම උපද්දවලා දුන්නා. ඒක හේතු වෙනවා ඊළඟ මොහොතේ ඒක හේතු වෙනවා ඊළඟ මොහොතේ කොහොම වේගයෙන් මේ ඒකාග්‍රභාවය වැඩෙන්න පටන් ගන්නවා. එතකොට දැන් අපිට තේරෙන්න ඕන අපි සමත භාවනාවක් සිද්ධ කරන්නේ ඇයි කියලා. හරිද? සමත භාවනාවක් සිද්ධ කරන්නේ ඇයි කියලා
ඔන්න අපිට තේරෙන්නට ඕනේ අතීතයේ ආපු වැරදි අකුසලයන් යටපත් කරලා අන්න විශ්කම්බන ප්‍රහාණය කියන්නේ ඒකයි. අරවට එන්ට දෙන්නතු යටපත් කරලා තියෙන්නේ. මෙහෙන් අලුතෙන් කුසලය වර්ධනය කරලා. එක මොහොතකටවත් එන්ට දෙන්නේ නෑ අකුසලයකට. මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා කියන්නේ එක අර චෛතසික එකටවත් පරණ ඒවා එකටවත් මෙහෙට දෙන්න. හරිද? ඒකයි කියන්නේ චේතෝ විමුක්තිය කියලා. එතකොට අන්න ඒක තමයි අපි වටහා ගත යුතු දැනගත යුතු තේරුම් ගත යුතු කාරණාව. හරිද? වටහා ගත යුතු දැනගත යුතු තේරුම් ගත යුතු කාරණාව හොඳට අර චිත්ත පරම්පරාවෙන් අපේ මේ වර්තමාන ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන විදිහට හදාගන්නවා. අකුසල් එක්කටවත් එන්ට දෙන්නේ නැතුව යට කරලා හිර කරලා තියාගන්න. ඒකට කියනවා විශ්කම්බන ප්‍රහාණය කියලා. හැබැයි දැන් මොකද වෙන්නේ කියන්නකෝ? දැන් මේ චිත්ත පරම්පරාවේ හැටි තේරුම් ගන්න මම මෙන්න මෙහෙම එකක් කියන්න. ඔන්න අපිට කවුරු හරි කෙරෙහි ලොකු ආදරයක් තියෙනවා හිතේ. මේ ආදරය කියන තැනදී මොකද උනේ? ඒ තැනත්තා හෝ තැනැත්තිය ගැන මෙනෙහි කරලා මොකද උනේ? ආදරය දැන් වැඩි වෙලා තියෙනවා. ඔහොම තියෙනකොට වෙනත් කෙනෙක් කෙරෙහි ලොකු ආදරයක් ඇති වුණා. මේ වර්තමාන කාලේ ආසන්න කාලේ වර්තමානට ආසන්න කාලේ දැන් මොකද කරේ? මේක ගැන හොඳටම මෙනෙහි කරා. ඒකින්ද මොකද වෙන්නේ? අර පරණ එක මතක් වෙන්නේ නැතුව ගියා. ඒ කියන්නේ අර පරණ සිතුවිලි මාලාවට මෙහෙ එන්න විදිහක් නැහැ. මේකෙන් යට කරලා අලුත් එකකින් යට කරලා. ඔහොම ඉන්නකොට හොඳටම දැනගත්තා එක දවසක මේ අලුත් කෙනාගේ தত্ত্বය. එයා නරක කෙනෙක්, එයා හොඳ කෙනෙක් නෙවෙයි කියලා දැනගත්තා. දැනගත්තට පස්සේ මොකද වෙන්නේ? ඒ මේ පැත්තේ තියෙන මේ ආදරයේ තියෙන බලගතුකම අඩු වෙනකොට නැත්නම් අපි තුමුක යව ආශ්‍රය කරන්න යව හම්බෙන්න තියෙන අවස්ථා නැති වුණා. හරිද? දැන් මොකද වෙන්නේ? මෙහි අඩු වෙනකොට අන්න අර පරණ ඒවා ආයෙත් පටන් ගන්නවා. මේ මූල ධර්මයක් කියන්න කිව්වේ මේ ආදරේ අර්ථ දක්වා ගන්න එහෙම නෙවෙයි. හරි? ඒක තමයි අපේ හිතේ තියෙන එක්තරා මූල ධර්මයක්. වැඩියෙන් තරහ තියෙන කෙනෙක් ඉන්නවා, එයාට වඩා වැඩියෙන් මට තරහක් ගියා කාත් එක්ක හරි. එතකොට වැඩියෙන් තරහ ගිය කෙනාත් එක්ක තමයි ඉස්සෙල්ලා තියෙන්නේ සටන. ඒක පොඩ්ඩක් මොන හරි කරලා අඩු වෙනකොට මොකද වෙන්නේ? පරණ තරහ ආයමතු වෙන්න පටන් ගන්නවා. තරහද ඊර්ෂ්‍යාවත් එහෙමයි. හරිද? ඕන එකක් එහෙමයි. එතකොට මේ අපේ හිතේ තියෙන මුළු ධර්මයක් අපි මේ අමුවේ මේවා කතා කරනවා මේ. ඒවෙතින් තේරුම් ගන්න ඕන අපේ ජීවිතේ ජීවත් වෙනකොට ප්‍රේන්න තියෙන දේ. ඒ වගේම තමයි හොඳට තරහෙන් මෙනෙහි කර ඉඳලා එක ඒවා හොඳට තරහ ඉස්මතු වෙවි ඉඳලා ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? මේ මෛත්‍රිය වඩන කෙනෙකුට වෙන්නේ මොකක්ද? එයාට මේ හොඳට මෛත්‍රිය වැඩුවාම අන්න අර පැත්තෙන් අර තියෙන තරහට එන්න නෑ. දැන් චේතෝ විමුක්තිය දක්වාම ආවා කියන්නකො. මොනවා හරි කාරණාවක් උඩ මේ මෛත්‍රිය වඩන එක දැන් මම නැවතුවා. නැවතිලා දැන් මෛත්‍රිය වඩන එක නැවතිලා තියෙනකොට අන්න ඒකේ තියෙන මේ වෙනකොට ප්‍රබලව නැగిලා ආපු මෛත්‍රිය ටික අඩු වෙනකොට පරණ තරහවල් ආයෙ එන්න පටන් ගන්නවා. තරහට ආයෙ එන්න අවස්ථාවක් තියෙනවා. ඒකට විශ්කම්බන ප්‍රහාණයේ ස්වභාවය ඕකයි. හැමදාම මේක කර පවත්වා ගත යුතු තියෙනවා. කුසලයන් වර්ධනය කරලා ඒ කුසලයන් නැවත වර්ධනය කර පවත්වා ගන්න ඕන. කොයි වෙලාවක හරි අපිට ඒක කරගන්න බැරි වෙනකොට මොකද වෙන්නේ? ආයසරයක් අර පරණ කුසලේ නැగిලා ඉන්නේ අපේ මේ චිත්ත පරම්පරාවේ හේතු වෙලා එකතු වෙලා එන ස්වභාවය නිසා. හරි? දැන් එතකොට ඔන්න ප්‍රබල දේවල් නැగిලා එන බව අපි දැන් හොඳට දන්නවා. ඊට පස්සේ එතකොට දැන් සමත භාවනාවකින් සිද්ධ වෙන දේ ගැන අපිට හිතා ගන්න පුළුවන්ද? සමත භාවනාවකින් සිද්ධ වෙන දේ ගැන අපිට හිතා ගන්නට පුළුවන්ද? හොඳටම ඒ මොකක්ද මේ තියෙන කාරණාව නැగి එන හැටි, ඒ හැඟීම නැවත නැగి එන හැටි. එහෙනම් කාරණාව සම්මතයි. මම එක දිගට පුහුණු කරොත් ඒ හැඟීම නැවත ඇවිල්ලා ඒක හිත හිර වෙනවා. එතකොට තමයි කියන්නේ චේතසෝ අබිනිරූපණා කියලා. මේක නිකන් චිත්‍රයක් වගේ තේරෙනවා. අර පැත්තෙන් ලොකු ඉවරක් නැතුව ඒ හැඟීමටම එන්න ඉඩ දීලා පොලිමේ එන්නේ. ඒකට අදාළ නිෂ්පාදනයක්මයි උපදින්නේ. මොකද එහෙම්මයි හේතු සකස් වෙන්නේ එතනින්මයි.
එතකොට අන්න අන්තිමට කිසිම දෙයකට එන්න දෙන්නේ නැහැ වෙන අකුසල ධර්මයට විවිච්ච කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි කියලා කියන්නේ ඒකයි. හරි. දැන් අපි මේ චිත්ත පරම්පරාව තුළ අර කියපු උදාහරණත් එක්ක අරගෙන සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ මොකක්ද කියලා හොයලා බලන්න ඕනේ. කොයි හරි වෙලාවක ඔය අකුසලයකට නැගෙන්න ඉඩ ආවේ යම් කිසි කාරණාවක් හින්දා නම් මේ වර්තමානයේ ඒ කාරණාව අයින් වුණා නම් අර අකුසලය කොච්චර අරහේ වර්ධනය කරලා තිබුණත් එන්න විදිහක් නැහැ. උදාහරණයක් කිව්වොත් එහෙම ඔන්න මට දැන් කෙනෙක් කෙරෙහි තියෙනවා කෙනෙක් කෙරෙහි මට එක පාටම මට විරුද්ධව මොකක් හරි වැරදි ඡායාරූපයක් අරගෙන ඒක ප්‍රසිද්ධ කරලා තියෙනවා කියලා මට කවුරු හරි කෙනෙක් කියනවා කෙනෙක් ගැන. මට ඔන්න ඒ වෙලාවේ යාගෙන තරහක් ඇති වෙනවා. හරි දහවලා තමයි මේක කරලා තියෙන්නේ කියලා අපි හිතමුකෝ තරහක් ඇති වෙනවා. ඊට පස්සේ මට එක එක විදිහට අපි හිතමු මගේ බොහොම හිතවත් කෙනෙක් මෙයා කියලා එක එක විදිහේ ප්‍රවෘත්ති හම්බ වෙනවා මේ සිද්ධියට සම්බන්ධව මේ තැනත් තමයි මේක කරේ කියලා. දැන් මම මෙනෙහි කරලා දැන් හොඳ තරහකින් ඉන්නේ. අද මෙහෙම කරන්න මෙයා මෙහෙමත් කරලා තියෙනවා මෙයා මෙහෙමත් කරලා තියෙනවා කියලා මට නොයේකුත් ආකාරයේ අදහස් ගොන්නක් ඇවිල්ලා. හරිද? විශාල ප්‍රමාණයේ අදහස් ඇවිල්ලා තියෙනවා. ඒක හින්දා ඒ කියන්නේ අර මෙනෙහි කරලා තියෙනවා. ඒක නිසා වෙන්ම මොකද වෙන්නේ මට දැන් ප්‍රබලව තරහක් නැගිලා තියෙන්නේ. එතකොට දැන් අපි දැන් මේක යටකරන්න නම් හරිද? මේක යටකරන්න නම් මේ ඊට වඩා ප්‍රබල මෛත්‍රියක් වඩන්න ඕන කියලා තමයි දැන් අපේ අදහස තියෙන්නේ. මෙයා ගැන ප්‍රබල මෛත්‍රියක් වඩන්න ඕනේ. එතකොට තමයි මට මේ සිතුවිලි පරම්පරාවෙන් අර තරහා ගොඩ මෙනෙහි කරලා තියෙන හින්දා ඒක ප්‍රබලව තියෙන හින්දා ඒ මෛත්‍රිය වඩලා තමයි මේක හදන්න පුළුවන් කියලා ඔන්න මගේ ළඟ තියෙනවා යම් කිසි අදහසක්. ඔන්න පින්නන්නේ එක දවසක් මම හැන්දෑවක මොන හරි කාරණාවකට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මාව එක්කන් යනවා මේ පුද්ගලයා ළඟට. එක්කන් ගිහිල්ලා මේ ඡායාරූපය ගැන කතා කරනවා. කතා කරනකොට එයා ඔප්පු කරලා පෙන්නනවා ඔය ඡායාරූපය අරන් තියෙන අහවල් දවසක ඒ දවසේ මම මේ බලන්න මගේ පාස්පෝර්ට් එක මේ බලන්න මම විදේශගත වෙලා ඉඳලා තියෙන්නේ. මේක ලොකු වැරදීමක් කියලා. ඊට පස්සේ මම පාස්පෝර්ට් එකත් බලනවා. දැන් මොකද වෙන්නේ මට තේරෙනවා මෙයා ඉඳලවත් නෑ මේ ඡායාරූප ගත්ත දවසේ මේක අසත්‍යයක් කියලා. අර තරහට මොකද වෙන්නේ? ඇත්ත දැනගත්ත ගමන් බොරුවක් නිසා ඉපදිච්ච හැඟීමක් ඒක. බොරුවක් හේතු වෙලා තමයි අර සිතුවිලි සමුදායම හැදිලා තියෙන්නේ. හේතුනේ බොරුවක්. එන්න ඒ බොරුවෙහි සැබෑ ස්වභාවය මම දැනගත්තා. එතකොට විශාල දවස් ගානක සිතුවිලි පරම්පරාවේ දවස් ගානක සිතුවිලි තියෙනවා. ඉතින් ඒකින්ද ඒවා මෙහෙට නැගිලා එන්නේ ප්‍රබලව ලොකු තරහකින් හිටියේ. ඒ ලොකු තරහකින් ඉන්නවා කියන එකේ තේරුම අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය තරහ නැවත හැදි ප්‍රබලව ඇවිල්ලා තිබුණේ. දැන් ඒ සිතුවිලි එන්න හේතු වෙච්ච අසත්‍ය මම වටහා ගත්තා. එතකොට ඇති වෙලා නැති වෙලා ගිය සිතුවිලි වලට ආයෙ එන්න බෑ ඒවා ඔක්කොම කැපිලා යනවා. ඇයි? ඒවා හැදෙන්න හේතු වෙච්ච බොරුව සම්පූර්ණයෙන් අයින් වුණ හින්දා ආයෙ මට කවදාකවත් මෙයත් එක්ක ආපු තරහා ආයෙ එන්නේ නැහැ. එන්නේ නැත්තේ එහි ඇත්ත తত্ত্বය මම එක්ක සිතුවිල්ලකින් දැනගත්තා. එතකොට දැන් ක්‍රම දෙකක් ආවොත් යත් එක තියෙන තරහ නැති වෙන්නේ. එකක් තමයි එයා කෙරෙහි කායික පීඩාවක් ඇති නොවේවා මානසික පීඩාවක් ඇති නොවේවා කියලා ලොකුවට මෙනෙහි කරලා මෛත්‍රිය මෙනෙහි කරලා ඒ තරහ විස්කම්බන වශයෙන් අයින් කරන එක. අනිත් එක තමයි ඇත්ත දැනගෙන එක සිතුවිල්ලකින් අයින් කරපු එක. ඔය මම කතා කරේ මේ පින්නන්ත අයට තේරෙන විදිහට අපේ සිතුවිලි පරම්පරාවේ අකුසලය නැති වෙන ක්‍රම දෙක. එකක් විස්කම්බන ප්‍රහාණය අනිත් එක සමුච්ඡේද ප්‍රහාණය. සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ මොකද්ද? අතීතයේ සංසාරික ජීවිතේම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන සුවයි සුබයි සුන්දරයි මధుරයි ප්‍රියයි. අතීතයේ මුළු සංසාරික ජීවිතයේ පුරාවට මේ පංච උපාදානස්කන්ධය සුවයි සුබයි සුන්දරයි මధుරයි ප්‍රියයි ආදී වශයෙන් ඇති කරගෙන තිබ්බ මහා සිතුවිලි ගොන්න.
ඒක තමයි මේ ප්‍රබලව නැගිලා එන්නේ නිරන්තරයෙන්ම. අපි ඒකනේ කියන්නේ අකුසලය මේ වර්ධනය කරන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. ඒකට යන්තම් චූටි තල්ලුවක් දැම්මොත් ඇති අර ඔක්කොම මෙහෙ එන හින්දා ලොකු අතීතයක් තියෙන්නේ. රූප හොඳයි, ශබ්ද හොඳයි, ගන්ධ හොඳයි, රස හොඳයි, ස්පර්ශ හොඳයි, ධම්ම හොඳයි කියලා ආපු ලොකු චිත්ත පරම්පරාවක තියෙන විශාල සිතුවිලි ප්‍රමාණයක එකතුවක් තියෙනවා. නමුත් හැබැයි විදර්ශනාව කියන එක සිතුවිල්ලකින් මේ පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය අවබෝධ කරගත්ත සැනින් අර ඇත්ත දැනගත්ත නිසා ඔක්කොම පරණ ප්‍රබල සිතුවිලි කැපිලම යනවා. ඒකයි කැපිලම යනවා. එක කියන්නේ සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ ඒකයි. ඒක කැපිලම යනවා. ආය ඒවා උපදින්නේ නැහැ. තල් ගහ දෙකට බෙදුවා වාගේ දෙකට මැදින් කපලා දැම්මා වාගේ ආය එන්නේ නැහැ. එතකොට විදර්ශනාව කියලා කියන්නේ ඒක තේරෙනවද වටිනාකම කොච්චරද කියලා? විදර්ශනා අවබෝධය කියලා කියන්නේ අකුසල් කැපිලා යන සිතුවිල්ලක් උපද්දවන එක. ආයෙ නොනැගිට ඉන්නම මාර්ගසිත කියලා කියන්නේ වගේ තියුණු ලෝකය ඉක්මවා යන කියලා කිව්වේ මේ ලෝකයේ සැබෑ තත්ත්වය අත්දැකීම නිසා වෙන් අර අසත්‍ය තත්ත්වය අභිභවා යන ඒවා ආය කවදාකවත් හැදෙන්නේ නැති විදිහට කැපිලම යන්න හේතුයි ඒ හැදෙන්නේ. අර තිබ්බ හේතු කලින් අර අකුසල් එන්න තිබ්බ හේතු නැතුව යනවා, කැපිලා යනවා. ඒක අපිට තේරෙන්න ඕනේ. හොඳට මේ වගේ සිද්ධාන්ත වලින් තේරුම් ගන්න ඕනේ. අර පුද්ගලයා ගැන තිබුණා වූ අර අපි හැමදාම කියන උදාහරණ වලත් එහෙමයි තියෙන්නේ. අර ඉමිටේෂන් මාලයක් ගැන සතුටු වෙවි ඉන්නවා. ඉතින් ඒක ගැන ලොකු ආසාවක් ඇති වෙලා තියෙන්නේ. හැබැයි මේක රත්තරන් මාලයක් නෙවෙයි කියලා දැනගන්න හිතක් පහළ වුණාද එතන ඉඳලා අර මෙනෙහි කරවලා ලොකු සතුටක් වින්දා ඉමිටේෂන් මාලේ රත්තරන් මාලයක් කියලා තමයි ඒවා ඔක්කොම අහෝසි වෙනවා. ඒ ඔක්කොම අහෝසි වෙන්නේ ඇයි? මේකේ ඇත්ත තත්ත්වය දැනගත්ත ගමන්. ඉතින් අපේ පින්නත්නි ඔන්න ඔය විදිහට අපි මේ විදර්ශනාවේ සහ සමතයේ තියෙනා වූ මේ සැබෑ තත්ත්වය ගැන දැනගෙනම සිද්ධ කිරීම. මම මේවාට එන්න දෙන්නේ නැතුව කපලා දාන්න ඕනේ. මේවා ආපුවම හරි කරදරයි. හරිද? ඉතින් විස්කම්බන වශයෙන් යට කරන්නටවත් නොහැකිව. ඉතින් එතන තියෙන ප්‍රශ්නෙත් ඒක තමයි. එතකොට දැන් අපි මේ වාගේ ඇත්ත తত্ত্বය දැක ගන්න නම් හිත එකඟ වෙලා තියෙන්න ඕනේ. අන්නේ හිත එකඟ වෙලා තියාගන්න මේ සිතුවිලි පරම්පරාවට ඇත්ත සිතුවිල්ලක් උපද්දවා ගන්න ඒක කරගන්න මේ හිත එකඟභාවයක් තියෙන්න ඕනේ. එකඟභාවය තියන්න දෙන්නේ නැහැ. අර පිටිපස්සේ තිබ්බ කාමචන්ද ව්‍යාපාද තීන මිද්ද මේ සිතුවිලි පරම්පරාවේ ඇති වෙච්ච ඒ දේවල් නැවත නැගිලා එනවා. ඒක එතකොට මොකද කරන්නේ? අපි විස්කම්බන ප්‍රහාණය සිද්ධ කරන්නට අදාළ කුසලයන් වර්ධනය කරලා. උදාහරණයක් තරහා කියන එකෙන් හිත නොසන්සුන් වෙනකොට අපිට මේ ඇත්ත දැක ගන්න බෑ. ඒකින්ද ඒ වෙනුවට අපි මෛත්‍රිය වඩලා මෛත්‍රී චේතෝ විමුක්තිය දක්වා වර්ධනය කරලා හොඳට බැම්ම ගහලා මේ පැත්තේ ඊට පස්සේ විදර්ශනාවට හිත යොමු කරන එක තමයි කර්ණීය සූත්‍රයේ තියෙන්නේ. ඔච්චරම ඔය තියෙන්නේ. ඒකයි මේ මෛත්‍රිය වඩලා ඉවරලා අන්තිමට තියෙනවා මේ දාස්තන භූමියට එන්න ඕනේ කියලා. හරි. එතකොට ඒ කියන්නේ අන්තිමට විදර්ශනාව ගැන කර්ණීය සූත්‍රයේ තියෙනවා. ඒ හැම තැනකම එහෙමයි තියෙන්නේ පින්වත්නි. දැන් අසුභ භාවනාව ගත්තත් අන්තිමට තියෙනවා සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදය වය ධම්මානුපස්සීවා කියලා. ඔය ටිකේ තුල ජනිත වෙන තේරුම තමයි උද්‍යව ඥානයේ ඉඳලා මේ අන්තිමට ගෝත්‍ර භූ ඥානය දක්වාම වර්ධනය කරගන්න ඕන කියන එකයි ඔය කියන කාරණාවෙන් අපිට හොඳටම ගම්ම වෙන්නේ අන්න ඒක. ඉතින් ඒවා ගැන අපි ඊටාම දැඩිව තේරුම් ගත යුතු තියෙනවා පින්නත්. ඊටාම දැඩිව තේරුම් ගත යුතු තියෙන මෙන්න මේ චිත්ත පරම්පරාවත් එක්ක මොකක්ද මේ සමත භාවනාව, මොකක්ද කුසලයේ වැඩිම කියන්නේ, මොකක්ද අකුසල් දුරු කිරීම කියලා කියන්නේ කියලා අපිට හැඟීමක් තියෙන්න ඕනේ. එතකොට දැන් ඒකත් එක්ක හොඳ අදහසක් ඇති වෙන්න ඕනේ. දැනට මගේ තත්ත්වය මොකක්ද කියලා. අකුසල් නැగిලා ඇවිල්ලා ඒ අකුසලයට එක්ක හැපි අකුසලයට එක්ක වැටි අකුසලයට එක්ක නිකන් යට වෙලා අකුසලයේ විසින් මැඩගෙන ගිහිල්ලා ඔහේ ඉන්නවද මම
නැත්තං ඒ අකුසල් එන වෙලාවේ ඒකට ප්‍රතිවරුද්ධ කුසලයන් නැගිලා එන ගතියක් තියෙනවද මගේ කියලා. හුඟක් වෙලාට ඒක තමයි බලන්න ඕන දේ මට එහෙම වෙන්නේ නැත්තම් මේ වෙනකොට. මං හොඳට මෛත්‍රිය වඩනවා. හැබැයි තරහ එන වෙලාවට ඔය මෛත්‍රී කතාවක් මගේ ළඟ නැහැ. මට එහෙම එකක් නෑ. පොඩ්ඩක් නැත්තම් තරහ ආපු වෙලාවට ආය මොන මෛත්‍රියද පස්සේ තමයි මෛත්‍රිය මතක් වෙන්නේ. අන්නේ මොකද? ඒ ස්වයංක්‍රීයව වාගේ සිද්ධ වෙන මේ ක්‍රියාවලිය ස්වභාව ධර්මයේ ක්‍රියාවලියේදී මගේ මෛත්‍රිය ප්‍රබලව මම වර්ධනය කරලා නැත. එතකොට ඔය වගේම තමයි අපි දන්නවා දේශ චරිත රාග චරිත වගේ චරිත කියන්නේ මොනවද? මේ සසර ජීවිතේ වැඩියෙන් දේශය පාවිච්චි කරපු අයට මේ ජීවිතයේ ඉක්මනින් දේශය ඇති වෙන ස්වභාවයක් තියෙනවා. ඒක අපිට හොඳට පැහැදිලි. එකම තත්ත්වයක් යටතේ සමාන තත්ත්වය නුගාක් සමාන තත්ත්වයට සමහරවිට නියුන් දරුවන් හදනවා අපේ දෙමාපියෝ. හරිද? නමුත් එයාගේ සිතුවිලි වල වෙනස්කම් බොහෝම තියෙනවා. එකම පවුලේ ඉපදිච්ච සමහර විට හිතන්නවත් බැරි අයියා මලෝ ඉන්නවා එක්කෙනෙක් ඉතාමත්ම දියුණු වෙලා ඉතාමත් හොඳ තත්ත්වයේ ඉන්න අතරේ අනිත් එක්කෙනා ඉතාමත්ම පහත් තත්ත්වයට වැටිලා නරකම තත්ත්වයට වැටෙනා ඉන්නවා. ඒ පරිසරයට වඩා එයාලගේ උපන් හේතු වෙලා තියෙන බව තේරෙනවා. ඒක යටපත් කරන්න බැරි වෙච්ච බව. ඉතින් අපි තේරුම් ගන්න ඕනෑ මේ දේවල් හොඳට. මේ හැම එකක්ම ධර්මය තුලින් අර්ථ දක්ව ගන්න පුළුවන් ඔන්න ඔය විදිහට. මොකක්ද වෙන්නේ කියලා සංසාරික දේවල් මෙහෙට හේතු වෙන හැටි. එතකොට මේ ජීවිතයේ අපේ ක්‍රියාකාරකම් හේතු වෙන හැටි, මේ වර්තමානයේ අනාගතයට හේතු වෙන හැටි, මොකක්ද විස්කම්බන ප්‍රහාණය කියන්නේ කියලා. එතකොට මොකක්ද විදර්ශනා භාවනාව කියන්නේ කියලා. විදර්ශනා භාවනාවෙන් මොකක්ද වෙන්නේ? හරිද? ඇයි මිනිස්සුන්ට පැලස්තර වදින්නේ? මේ මනුස්සයා ගුණමකුවෙක්. ඇයි ඒ? ගුණවන්ත සිතුවිලි යාගේ චිත්ත පරම්පරාවේ ඇතුල් වෙලා නැහැ. හරිද? මේ මනුස්සයා බේබද්දෙක්. සුරාමීරය මජ්ජපමා දට්ටානා වේරමණී කියන සිතුවිල්ල යාගේ සිතුවිලි පරම්පරාවේ ප්‍රබලව නැගෙන්නේ නැහැ. ඒක කරන්න කියන සිතුවිල්ල ප්‍රබලව නැගෙනවා. ඒකද සුරාපානයට ආසන්න කාලයේදී එයාට ගැලවීමක් නැහැ. හරිද? එයාට කොහොමත්ම ගැලවීමක් නෑ. ආසන්න කාලයේදී කියලා කිව්වේ මම ඒකට පරිසරය සකස් වෙනකොට එයාට කොහොමත්ම ඉන්න බැරි තත්ත්වෙ එන්නේ. ඊට ප්‍රතිවිරුද්ධ සිතුවිලි හදලා නැති හින්දා. එහෙනම් ප්‍රතිවිරුද්ධ සිතුවිලි හදවන්න ඕනේ. ඒකට එයාට තනියම කරන්න බෑ. ඒකට කල්යාණ මිත්‍රයෙක්ගේ ඇසුර ඕනේ. හරිද? ඒ වාගේ තියෙන ආදීනවය හොඳට මෙනෙහි කරවන්නට ඕනේ. එතකොට අරක දකින්නකොටත් ඇඟ හිරි වැටිලා බය වෙලා රත් වෙලා එන විදිහට මෙනෙහි කරවලා තියන්න ඕනේ. එතකොට ආය එහෙම තත්ත්වයන් උදා වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට අපි හැම වෙලාවකම මේ හැම එකක්ම අර්ථ දක්වා ගන්න සීල රකින්න බැරි වෙන්න හේතුව එතකොට අපිටම පුළුවන් පින්නත්නේ අපේ ජීවිතය හදාගන්න. අපිටම පුළුවන් අපේ ජීවිතය හදාගන්න. අන්න මෙහෙමයි හදන්න. මෙහෙම හැදුවේ නැත්තම් මේකයි වෙන්නේ කියලාත් අපිට තේරෙනවා එතකොට. හරිද? මේ කුසලයන් වර්ධනය වෙන්න ඕනේ. මේ අකුසලයන් දුරු වෙන්න ඕන කියලා Tamanටම තේරෙනවා. මේ කුසලයන් වර්ධනය වෙන්න ඕන. මේ දේවල් දුරු වෙන්න ඕන. මේක තමයි සිද්ධ වෙන ක්‍රියාවලිය කියලා හොඳින්ම දැනගන්න ඕනේ. හොඳින්ම දැනගෙන ඒ කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. ඒක තමයි අපිට තේරුම් ගන්න ඕනේ මෙන්න මේ තත්ත්වය. දැන් එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ ඔක්කොම බලපුවාම වර්තමානයේ මේ ෂණය ගත්තාම අපේ ගෙදර 10 දෙනෙක් ඉන්නවා නම් කුසල සම්පත්තියෙන් යුක්ත අය අකුසල සම්පත්තිය කියලා කියන්න බෑ නේද? අකුසල විපත්තිය. කුසල සම්පත්තියෙන් සහ අකුසල විපත්තියෙන් යුක්ත අය කොයි තරම්නම් එක එක්කෙනාගේ අතීතය හේතුවෙන් නිර්මාණය වෙලා තියෙනවද? එක සිතුවිලි විවිධ වෙලා තියෙන එකයි අපේ ගෙදර තියෙන්නේ. ඒ විදිහට හැදිච්ච උපකරණ ටිකක් මැෂින් ටිකක් කියලා මට හොඳට දැනෙන්න ඕන. අපි ඔක්කොම නොයෙකුත් ආකාරයේ අදහස් ඇතුව ජීවත් වෙන්නේ ඒ චිත්ත පරම්පරාවල් වල ස්වභාවයන් අනුව. ඒ අනුව තමයි සිතුවිලි එන්නේ කියලා. අන්න එතකොට මට කවුරු හරි බයිනවනම් දැන් අන්න හේතුවක් ඇතුවයි බයින්නේ. හරි ඒ හේතුව පැහැදිලිවම මගේ වැරද්දක් වෙන්නත් පුළුවන්. වැරදි අවබෝධයක් වෙන්නත් පුළුවන්. හරි කවුරු හරි මට නිග්‍රහ කරනවා නම් සමහරට ඒක මගේ කිසිම වැරද්දක් නෙවෙන්න පුළුවන්. ඒක මගේ පරම්පරා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
ඒක ජාතිවාදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් ওই ජාතිවාදය කියන එක ඇති වෙන්නේ ඔය විදිහට මෙනෙහි කිරීම නිසා. දැන් අපිට සමානාත්මතා හැඟීමක් ඇති කරගන්න හැකියාවක් බෞද්ධ ධර්මය තුළ තියෙන්න ඕන සියලුම ජාතිකයන් පිළිබඳව. ඒ කියන්නේ රත්වෙන දැවෙන පිච්චෙන හැඟීම් තියෙන්නට බෑ. නමුත් මේවාය තියෙන වෙනස්කම් අත්දකින්න පුළුවන්. මේ අය මේ විදිහට වෙනස්, මේ අයගේ සිතුවිලි මේ ආකාරයටයි ලෝකෙට යහපතක් වෙන්නේ මේ අයගෙන්. අන්න ඒ විදිහට ඇත්ත දැකගත්තට එක්කෙනෙක්වත් නිකම් මේ පහත් කොට සලකන්න නැත්නම් නොසලකා ඉන්න ගුටි බැට දෙන්න වගේ එහෙම ඒවා කරන්න සිතුවිලි එන්න විදිහක් නැහැ Tamanට. එහෙම එනවා නම් එතන තමන්ගේ තියෙන මේ විදර්ශනා අවබෝධයේ ප්‍රශ්නයක් තියෙන. අර සිතුවිලි පරම්පරාවේ ඒ අවිහිංසා සිතුවිලි ඇති වෙලා නැති බවයි හොඳටම පෙනී යන්නේ. එහෙමොත් එහෙම. ඉතින් මේ හැම එකක් ගැනම අපි ඊටාම හොඳින් තේරුම් අරගෙන මේ ජීවිතයේ සාර්ථක තැනකට වර්ධනය කරගන්න ඕන කරන හැම දෙයක්ම සිද්ධ කරගන්න ඕනේ. ජීවිතය සාර්ථක තැනකට එන්නට නම් අපි කොහොමත්ම අපේ පැත්ත ඉතාම නිවැරදිව සකස් කරගන්න ඕනේ. දැන් මේ කියන ආකාරයට අපි අපේ චිත්ත පරම්පරාවන් දෙස මේ කුසලයේ වර්ධනය කරනවා කියන්නේ මොකක්ද? අකුසලය දුරු කරනවා මොකක් කියන්නේ මොකක්ද කියලා දැනගෙන විස්කම්බන ප්‍රහාණය සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ මොකක්ද කියලා දැනিলা ඒක තේරි නම් අපේ මේ වැඩේ කරන්නේ. අපි කරන හැම දෙයක්ම ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. අද නැති ප්‍රතිඵලයක් මට හෙට ලැබෙනවා කියලා මම දන්නවා. එතකොට අද මට යමක් පාලනය කරගන්න බෑ. ඒකට අවශ්‍ය කරන හේතු ටික සකස් කරගත්ත ගමන් හෙට මට ඒක පාලනය වෙනවා. හේතු ටික නැත්තම් වෙන්නේ නැහැ. හැමදාම එකම වැරද්ද නැවත කරමින් ඉන්නේ ඒ වැරද්දට අදාළ ඒ වැරද්ද වළක්වා ගන්නට අදාළ හේතු සකස් කරන්නේ නැති නිසාවෙන් අධිෂ්ඨානයක් විතරක් අරගෙන දැඩි අධිෂ්ඨානයක් විතරක් අරගෙන මම මේ වැරදි වලින් අයින් වෙනවා කියලා හිතුවට එහෙමනම් වෙන්නේ නෑ පින්නත්නි. ඒක සිද්ධ නොවන දෙයක්. ඒක අපි තා හොඳින් මතක තියාගන්නම ඕනේ. මේ හේතු ටික සකස් කරන්න ඕනේ කියන එක. හේතු සකස් කරපු ගමන් ඵලය වෙනස් වෙනවා. හේතු සකස් නොකරන තාක්කල් ඵලය වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අවිද්‍යාව මිශ්‍රිතව උපදින සිතුවිලි කවදාකවත් අවිද්‍යාව නැති නොකිරීමෙන් නිකම්ම නැති වෙලා යන්නේ නැහැ. ඒකෙන්ද මේවා ඔක්කොම සිද්ධ වෙන ක්‍රමවේදත් එක්ක අපි මේ විදිහට දැන ගැනීමෙන් අපිට විශ්වාසයෙන් යුක්තව ඊටා විශාල විශ්වාසයකින් යුක්තව මේ ගමන යන්නට පුළුවන්. තමන්ගේ පැත්ත තමන්ට හදාගන්න පුළුවන්කම තියෙන. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන හැම පැත්තක්ම අපි සංවර්ධනය කරගන්න ඕනේ. හාත්පසින්ම තමන්ගේ හිත ආරක්ෂා කරගන්න ඕනේ. විදර්ශනා වර්ධනය කෙරෙන මට්ටමට තමන්ගේ සිත හදාගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරන උතුම් නිවනින් සැනසෙන්නට හැම දිනාටම ධර්ම ශ්‍රවණය කර හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණම ආනිසංසය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද දවසේ නිවසේ ඉඳලා මේ ධර්ම ශ්‍රවණය කරපු පින්වන්ත පිරිසට මේ ධර්ම ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස් කරලා දෙන්නේ ජයමග රූපවාහිනී කාර්යමණ්ඩල අපේ පින්වන්ත දරුවන් වගේම කල්යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන පින්වන්ත පිරිස. ඉතින් මේ හැම දිනම වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු ලැබී තිබෙන යම් දුක් කරදර තියෙනවා නම් ඒ පිරිසටම ඒ සියලු දුක් කරදර දුරු වේවා, කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා, සියලු යහපත් අධිෂ්ඨාන බලාපොරොත්තු සිද්ධ වේවා. මේ ව්‍යසනකාරී කාලයේදී කිසියම් අනතුරකට පත් නොවේවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය නිබඳව නිරතුරුව ලැබේවා. සසර වසන තාක්කල් කිසිදු පාප මිත්‍ර ඇසුරකට පත් නොවේවා. උතුම් සැනසීමෙන් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දවසේ කල්යාණ මිත්‍ර දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ වාරියපොළ පුත්තලම් පාර පදිංචි NKB අනිල් ජයසිංහ සහ පවුලේ සෑම දෙනා විසින් කියලා. NKB අනිල් ජයසිංහ මහතා සහ පවුලේ
සෑම දෙනා විසින් කියලා පසුගිය ඔක්තෝබර් මාස 28 වෙනි දින අපවත් වී වදාළ පූජ්‍යපාද වැලමිටියාවේ කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේට සහ 2015 ඔක්තෝබර් මාස 15 වෙනි දින අපවත් වී වදාළ පූජ්‍යපාද එළවිටියගම ඉන්ද්‍රරතන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මෙතෙක් අපවත් වූ සියලුම ගෞරවනීය ස්වාමීන් වහන්සේලා නිවන් මාර්ගයට දොරටු විවර වේවා කියන උතුම් ප්‍රාර්ථනාවකින් තමයි අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ මේ පින්නන්ත පිරිස. ඒ වගේම දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට කුසල ශක්තිය වර්ධනය කරගන්නට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නටත් මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නය අරමුණු කරගෙන විතරක් පුණ්‍ය අනුමෝදනාවන් සිද්ධ කරලා තියෙනවා. ඉතින් අපි ආකාරයටම එයත්නම් බලාපොරොත්තු වෙන විදිහටම අනිල් ජයසිංහ මහතා සහ පවුලේ පිරිස බලාපොරොත්තු වෙන ආකාරයටම අපවත් වී වදාළ වැලමිටියාවේ කුසල ධම්ම මහා ස්වාමීන් වහන්සේට ඒ වගේම පූජ්‍යපාද එළවිටිගම ඉන්ද්‍රරතන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේ වගේම ජයසිංහ පවුලේ සෑම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබෙන්නට හේතු වේවා. උතුම් යහපත සිද්ධ වේවා. ඒ වගේම ඒ අත්තන්ට කිසිදු දුක් කරදරයකට පත්වන්නට හේතු නොවේවා. ඒ අත්තන් නමින් මිය පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ද මේ පින් අනුමෝදන් කරගනිත්වා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ජයමග පිළිසරණ මනුෂ්‍යත්වය වෙනුවෙන් හෘදයාංගම ලබඳියාව. කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ මේ වන විටත් සිදු කරගෙන යන්නා වූ අන්තර් කොවිඩ් භික්ෂු ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වගෙන යන්නේ දෛනික දායකත්වය ලබා දෙන අපේ පින්වන්ත පිරිසගේ බැතිබර දායකත්වය හේතු කොටගෙන ධම්මදින්න මෑණියන්ගේ දෙවැනි පැවිදි පින්කම අරමුණු කරගෙන මේ පින්කමට දායකත්වය දක්වන ලදී කියලා විතරක් සඳහන් කරලා තිනවා. අද දවසේ මේ දායකත්වය දරන පින්වන්ත පිරිස. ඉතින් අපි විශේෂ විස්තරයක් නැහැ. නමුත් අපි ධම්මදින්න මෑණියන්ට ආශිර්වාද කරමු. බොහෝ දීර්ඝ කාලයක් මේ කටයුතු සම්පාදනය කරගෙන ශාසනික වශයෙන් විශාල සේවයක් සිදු කරන්නටත් තමන්ගේ ශාසනික අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ කරගන්නට හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේ මුතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා. ඒ වගේම මේ දායකත්වය දරන පින්වන්ත පිරිසටත් අපි ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව වාසය කරන හැම දිනාටම දුක් නිරෝගී චිර ජීවනයේ දීර්ඝායුෂ වේවා. ඒ වගේම මේ ව්‍යසනකාරී කාලයේදී කිසිදු අනතුරකටපත් නොවේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා. ඒ අය වෙනුවෙන් මිය පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ද මේ පින් අනුමෝදන් කරගෙන සියලු දුක් කරදර දුරු කරගනිත්වා. සුගතියෙන් සුගතියටපත් වේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය සඳහාම මේ සියලුම දායකත්වයන් පින්කම් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ජයමග පිළිසරණ මනුෂ්‍යත්වය වෙනුවෙන් හෘදයාංගම ලබඳියාව. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.